නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ලෝකවිදූ කියන බුද්ධ ගුණය සම්බන්ධයෙන්. මේ වෙනකන් අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ කියන ගුණ හතර අපි සාකච්ඡා කරන්නට යෙදුණා. අද මේ අවස්ථාවේදී කතා කරන්නේ ලෝකවිදූ කියන ගුණය. ලෝකවිදූ කියන එක බැලූ බැලමටම අපිට තේරෙනවා. ඒ අර්ථය තමයි ලෝකං අවේදීති ලෝකවිදූ. ඒ කියන්නේ ලෝකය අවබෝධ කරගත් කෙනා, ලෝකය පිළිබඳ දැනගත් කෙනා තමයි ලෝකවිදූ කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට මේක ක්‍රම දෙකකට අපිට විස්තර කරගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ලෝකය පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකය අවබෝධ කරගත්ත නිසා. ඒ කියන්නේ රෝහිතස්ස සූත්‍රයේ තියෙනවානේ ලෝක සමුදයංච ලෝකංච ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදා පටිපදංච කියන හතරම උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒක මේ බඹයක් පමණු ශරීරය තුල තමන් පනවනවා කියන එක. ඒකෙන් කියුනේ බාහිර ලෝකයක් නැහැ කියන එක නෙවෙයි. තේරවාද විග්‍රහය තමයි සකල ලෝකයේම අවබෝධ කරගන්නට පුළුවන් මේ බඹයක් පමණු ශරීරය සහ සිත පරිඥා කිරීම තුලින්. ඉතින් ඒ ලෝකෙහි නාම රූප වල ස්වභාව ලක්ෂණය, ඒ වගේම සාමාන්‍ය ලක්ෂණ, සංකත ලක්ෂණය මේ ආදී වූ සියල්ලක්ම අවබෝධ කරගත්තා තථාගතයන් වහන්සේ. කොහොමද මොකද්ද මේ ලෝකයේ මරණින් මත්තේ සිඳෙන්නේ නැතුව මේ උපාදානස්කන්ධ පංචක පරම්පරාව දිගින් දිගට පවතින්නේ ඇයි? ඒ වගේම එහි අනුත්පාද නිරෝධේ නිර්වාණ ධාතුව කුමක්ද? ඒ නිර්වාණය අධිගමනය කරන්නට අනුගමනය කළ යුතු මාර්ගය මොකක්ද කියන එක උන්වහන්සේ අවබෝධ කරගත්තා. එසේ මේ ස්කන්ධ ලෝකය නැත්නම් සත්‍යයන් සම්බන්ධ මේ ජීවිත ලෝකය ਸਰව සම්පූර්ණයෙන් අවබෝධ කරගත්ත නිසා සහ ඒ ලෝකයේ පිළිබඳ අවබෝධ කරගෙන, ඒ ලෝකයේ හට ගැනීම අවබෝධ කරගෙන, ඒ ලෝකයේ නිරෝධය අවබෝධ කරගෙන, ඒ ලෝක නිරෝධයට පත් වෙන මාර්ගය අවබෝධ කරගත්ත නිසා උන්වහන්සේ ලෝකවිදූ නමින් හඳුන්වනවා. තව ක්‍රමයකට අපි ලෝකවිදූ ගුණය හඳුන්වනවා. මොනවද? ඕකාස ලෝකය, නැත්නම් අවකාශ ලෝකය, සත්ත්ව ලෝකය, සංඛාර ලෝකය. නැත්නම් අවකාශ ලෝකය, සංඛාර ලෝකය, සත්ත්ව ලෝකය අවබෝධ කරගත්ත නිසා. ඒ කියන්නේ උදාහරණයකට අවකාශ ලෝකය කියලා කියන්නේ මේ මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී වූ ඒ ලෝක පිහිටලා තියෙන ආකාරය, ඒ ලෝකවල ඉන්න සත්තුන්ගේ මොන වගේ සත්වයෝද උපදින්නේ, ඒ වගේම ඒ ලෝකවලට යන්නේ මොන කර්ම වලින්ද ආදී ලෙසට උන්වහන්සේ ਸਰව සම්පූර්ණයෙන් ලෝක සම්බන්ධයෙන් අවබෝධ කරගත්තා. ඒ ලෝක හැදෙන්නේ කොහොමද? ඒ ලෝක පවතින්නේ කොහොමද? ඒවා විනාශ වෙන්නේ කවරක් නිසාද? මොන ආකාරයෙන්ද ආදී ලෙසට උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒක තමයි ලෝකවිදූ කියන එකෙන් අවකාශ ලෝකය අවබෝධ කරගත්තා කියලා කියන්නේ. ඊළඟට ඒ අවකාශ ලෝකයේ ජීවත් වෙනවා සත්වයෝ. ඒ කියන්නේ සවිඥානික වේවා අවිඥානික වේවා. අවිඥානික සත්වයෝ වෙන අසඤ්ඤ සත්වයෝනේ. එතකොට රූපී වේවා අරූපී වේවා සත්වයෝ මේක ජීවත් වෙනවා. ඒ සත්වයන් සම්බන්ධයෙන් උන්වහන්සේ ගැඹුරින් අවබෝධ කරගෙන තිනවා. ඒ සත්වයන්ගේ නම් ගොත්, ඒ වගේම ආයුෂ, ඒ වගේම ඔවුන්ගේ හැකියාවන් මේ සියල්ල සත්‍යයන් සම්බන්ධයෙන් උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ සත්‍යයන් ඒ විදිහට සැප දුක් විඳින්නේ ඇයි? මේ විදිහේ විරූප දුරූපී භාවයන් නැති වෙලා තියෙන්නේ ඇයි? නිරෝගී රෝගී භාවයන් නැති වෙලා තියෙන්නේ ඇයි? ආදී ලෙසටත් උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ වගේම මේ අවකාශ ලෝකයේ සහ සත්ත්ව ලෝකයේ කියන දෙකම සකස් වෙලා තියෙන්නේ සංස්කාර වලින්, නාම රූප වලින්. ඒ අවකාශ ලෝක සත්ත්ව ලෝක දෙකෙහිම ගැඹුරින් තියෙන ඒ සංස්කාරයෝ සියල්ල උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ කියන්නේ සිත, චෛතසික 52, රූප 28 මෙන්න මේ කියන සංස්කාර ලෝකයට උන්වහන්සේ සර්ව ප්‍රකාරයෙන් අවබෝධ කරගත්තා. ඒ සංස්කාර ධර්මයේ ලක්ෂණය, රසය, පච්චුපට්ඨානය, පදට්ඨානය, ඒවායේ හේතුව, ඒ වගේම ඒවායේ පරම්පරාව වශයෙන් වර්ධනයට හේතුව, ඒ පරම්පරාව නතර වීම, ඒවා ඒ විදිහට ඒ සම්බන්ධයෙන් ගැඹුරින් අවබෝධ කරගත්තා. මෙලෙසට මේ අවකාශ ලෝකයේ අපි ජීවත් වන ලෝක ධාතු පිළිබඳවත්, සත්ත්ව ලෝකයේ පිළිබඳව, සත්වයන් සම්බන්ධයෙන්, ඒ වගේම
ඒවා සැදිලා තියෙන අවකාශ ලෝක සත්ත්ව ලෝක සැදිලා තියෙන සංස්කාර ධර්මයන් සම්බන්ධයෙන් උත් මේක උන්වහන්සේ අවබෝධ කරගන්නට යෙදුණා. ඉතින් සංස්කාර කියන වචනේ මෙතනදී নানা ක්‍රම වලට විස්තර කරන්නට පුළුවන්. මේක ක්‍රමයක් අපි අනුගමනය කරන්න. ඉතින් මෙතනදී අපි විශේෂයෙන් අවධානය දෙන්න මම කැමතියි අද සත්ත්ව ලෝකයේ පිළිබඳ අවබෝධ කිරීම කියන එක. සත්ත්ව ලෝකය කියලා කියනකොට මේ අපි ඔබ හැමදෙනාම ආයත් වෙන්නේ සත්ත්ව ලෝකයට. ඒක මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපාය ආදී ලෙසට ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයක් තියෙනවා. සංඛ්‍යා වශයෙන් ගත්තම නිරය, ඊට පස්සේ තිරිසන් යෝනිය, ප්‍රේතනිකාය, අසුරනිකාය කියලා සතර අපායක් තියෙනවා. ඊළඟ මනුස්ස ලෝකේ එකයි, දිව්‍ය ලෝක 6යි, චාතුම් මහරජික, යාමේ, තාවතින්සේ, යාමේ, තුසිතේ, නිම්මාන රති, පරිනිම්මිත වසවර්ති වශයෙන් රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, ප්‍රථම ධ්‍යාන 3යි, ဒုတိ ය ධ්‍යාන 3යි, තෘතිය ධ්‍යාන 3යි, චතුර්ථ ධ්‍යාන 5යි. ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම වශයෙන් ප්‍රථම ධ්‍යාන ලෝක 3ක් තියෙනවා. ඒ වගේම පරිත්තාබ අප්පමානාබ ආබස්සර කියලා ဒုတိ ය ධ්‍යාන 3යි, ලෝක 3යි. පරිත්ත සුභ අප්පමාන සුභ සුභකින්න කියලා තෘතිය ධ්‍යාන බ්‍රහ්ම ලෝක 3යි. ඊළඟට වේහප්පලේ අසඤ්ඤ සත්‍යය චතුර්ථ ධ්‍යාන බ්‍රහ්ම ලෝක 2. ඒ චතුර්ථ ධ්‍යානට අයත්වම සුද්ධාවාස වශයෙන් අවිහ අතප්ප සුදස්ස සුදසි අකනිට්ටා කියලා බ්‍රහ්ම ලෝක 5යි. සියල්ල 16යි. අරූප ලෝක 4යි. ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නාසඤ්ඤායතනය. මේ තමයි සාමාන්‍යයෙන් ඒ ලෝකවල ජීවන සත්වයෝ. ඒයින් සමහර සත්වයන්ගේ රූපයක් තියෙනවා, සමහර සත්වයන්ගේ රූපයක් නැහැ. බොහෝ සත්වයන්ට සිත් තියෙනවා, අසඤ්ඤ සත්ත්වයේ සිත් නැහැ. අරූප ලෝකේ රූප නැහැ. අනිත් සියලු 26ක් ලෝකවල ඉන්න සත්වයන්ට නාම රූප දෙකම තියෙනවා. ඔවුන්ගෙන් සමහරෙක්ට ගාන ජීවහා කාය ආදී වූ සංවේදනා නැහැ. මේ ආදී ලෙසට ඒ සත්වයන් සම්බන්ධයෙන් තියෙන නානත්වය උන්වහන්සේ අවබෝධ කරගත්තා. අපිට යමක ප්‍රකරණයේ ධාතු කතා ප්‍රකරණයේ අනුසාරයෙන් ඒ වගේම සමහර සූත්‍ර අනුසාරයෙන් මේ පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම උන්වහන්සේගේ තියෙන සර්වඥතා ඥානයේ සහ අවශේෂ ඥානයන් හේතු කරගෙන උන්වහන්සේට පුළුවන් යම්කිසි සත්වයේ ඒ සත්ව ලෝකයේහි යම් තැනකින් චුත වුණා නම්, මිය ගියා නම්, ඒ මිය ගිය සත්වයන් නැවත උපදින තැන බලන්නට. ඒකට චුතූපපාත ඥානය කියලා. චුතූපපාත ඥානය. මේ සත්වය අහවල් තැන උපන්නා. ඇයි එහෙම උපන්නේ? මොන කර්මයක් ඉදිරිපත් වෙලාද උපන්නේ කියන එක යථා කම්මූපක කියන ඥාණයෙන් දකින්නට පුළුවන්. හරියට ගෙවල් දෙකක් මැදින් හිටගෙන ඉන්න මිනිස්සෙක් එක ගේකින් අනිත් ගේකට මිනිස්සු මාරු වෙනකොට ඒක පැහැදිලි ලෙස දකින්නා වගේ සත්වයේ යම් කෙනෙක් චුත වුණා නම්, මිය ගියා නම් කෙලෙස් සහිතව ඒ පුද්ගලයා නැවත උපදුනේ කොතනද කියන එක උන්වහන්සේට තේරුම් ගන්නට පුළුවන්. මේක සාමාන්‍යයෙන් මිනිස්සයාට හිතා ගන්නට අමාරු දෙයක්. අපි සාමාන්‍යයෙන් අපේ හිතවත් අය, අපි කැමති අය, ආදරය කරන අය මිය ගියාම කොහි තැනක ඉන්නවද කියන එක අපිට ලොකු කුතුහලයක්. එයා ඉපදුනාද නැද්ද කියන ප්‍රශ්න පහ සමහරුන්ට තියෙන්නට පුළුවන්. සමහරු හිතන්න පුළුවන් සම්පූර්ණයෙන් එයා ඉපදින්නේ නැහැ, අවසන් වුණා ඒ රූපය කියලා. සමහර අය විශ්වාස කරනවා නැවත ඉපදුනා කියලා. සමහරු හිතනවා ස්වර්ගයට හෝ අපායට ගියා කියලා. බෞද්ධයෝ හිතනවා කොහි හරි කර්මානුරූපව යන්නට ඇති කියලා. මේ වගේ උපකල්පනයක්, මේ වගේ අනුමානයක් තමයි අපිට තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට අත උඩ තියෙන රේඛාව වගේ යම් සත්වයක් මිය ගියා නම් ඒ සත්වයා උපන්නේ කොහිද කියන එක තේරුම් ගන්නට පුළුවන්. ඒ කියන්නේ උන්වහන්සේ ඒ දිවසට සමවැදිලා ඒකට කියනවා දිබ්බ චක්කුව කියලා. ඒ දිබ්බ චක්කුව තුලින් උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා මේ අහවල් මියගිය සත්වයා දිහා බලලා මේ සත්වයා කොහෙද උපන්නේ කියලා සිහි කරනකොට, ආවර්ජනා කරනකොට යථාකම්මූපක ඥානයයි ඒ චුතූපපාත ඥාන ආදී ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේට පේන්න පටන් ගන්නවා අන්න අහවල් තැන මේ සත්වයා උපන්නා කියලා. හැබැයි ඒක පෙන්නන මේ මෙතනට මෙයා ගියා කියන සලකුණක් නෑ. ඒ කය අභිඥාවේ ස්වභාවය. අභිඥාවේ අනුභවය ලක්ෂ කෝටි සංඛ්‍යාත සත්වයන් අතුරෙන් අර තමන් හිතපු සත්වයාම මතුවලා පේන්නට පටන් ගන්නවා. ඒක කොහොමද වෙන්නේ කියන එක විස්තර කරන්නට බෑ. නමුත් ඒකේ 10 දෙනෙක් බැලුවොත් 10 දෙනාටම අභිඥාවෙන් ඒකම සත්වයා පේන්නට පටන් ගන්නවා. ඒකෙන් තමයි විශ්වාසය ගොඩනගන්නේ මේ අහවල් කෙනා කියලා. අභිඥාවේ ඉන්න කෙනාට දැඩි විශ්වාසයක් තියෙනවා තමන් දකින්න ඇත්තටම අහවල් පුද්ගලයා කියලා. ඉතින් මේක අපිට හිතා ගන්නට බැරි සිදුවීමක්. අපි කෙනෙක් මිය ගියාට පස්සේ අපිට තියෙන ඔහුගේ රූපකය විතරයි. ඔහු කොයිද උපන්නේ, සත්‍යයේ චිත්ත පරම්පරාව කොයිද නැවත පවතින්නේ කියන එක අපිට තියෙන ලොකු අන්ධකාරයක්. කොටින්ම අපි මිය ගිහිල්ලා උපදින තැන, අපි උපදිනට කලින් හිටිය තැන කියන එකත් අපිට පූර්ව භවයේ පසු භවයේ පිළිබඳ ලොකු අන්ධකාරයක් තියෙනවා. ඒ
අඳුර ඒ අන්ධකාර වර්ග දෙකක් තියෙනවා. පූර්ව භවයක් පසු භවයක් තියෙනවද හේතුඵල සම්බන්ධ වශයෙන් පවතිනවද කියන එක ගැන අනවබෝධ එකක්. ඇත්තටම මොකද්ද වෙන්නේ? මොකද්ද එතන වෙලා තියෙන්නේ කියන එක අවබෝධ කරගන්න බැරි එක තව එකක්. අභිඥාවෙන් කරන්නේ ඇත්තටම කවුද වෙලා තියෙන්නේ? කවුරු ලෙස ඉපදුනේද කියන තොරතුරු දැන ගැනීම. අර නාම රූප පටිච්චසමුප්පාද වශයෙන් පූර්ව භව පසු භව අතර සම්බන්ධයේ තේරුම් ගැනීම සිද්ධ වෙන්නේ කාංකා විතරණ විසුද්ධිය යටතේ විදර්ශනා ඥානය. ඉතින් උන්වහන්සේට දැන් අපි සාමාන්‍ය කෙනෙක්ට මොකද්ද උනේ මේ පුද්ගලයාට කියලා හිතා ගන්න බැරි වෙනකොට අත්අඹුලක්සේ උන්වහන්සේට පුළුවන් වෙනවා මේ අහවල් සත්‍ය අහවල් තැන උපන්නේ ආදී ලෙස දකින්නට. අර බෝධි මණ්ඩලයේදී බුදු වෙනට කලින්ම ලක්ෂ කෝටි සංඛ්‍යාත සත්වයා මෙරි උපදින එක උන්වහන්සේ දුටුවා. මහා කාශ්‍යප ස්වාමින් වහන්සේත් අර මැරෙන උපදින සත්වයෝ බල ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දිවසින් 이르දියෙන් කතා කරලා කියනවානේ කාශ්‍යපය ඔකෝට වඩා තියෙනවා මව් කුසක වුණත් හරියට වැහි බිඳු වැටෙනකොට ජලාශයකට දිය බුබුලු උපදලා බිඳිනවා වගේ තමයි සත්වයෝ මේ මව් කුස ඇසුරු කරගෙන ඉපදී මැරෙන්නේ කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරා. කලාතුරකින් කෙනෙක් තමයි මේ මව් කුස සවයි වෙලා ඉතිරි වෙලා දරුවෙක් ලෙස බිහි වෙන්නේ. ඉතින් මේ විදිහට ලෝකයේ සත්වයා මිය ගියාට පස්සේ මරණයෙන් පස්සේ තියෙන සිදුවීම අපිට පේන්නේ නැති දෙයක්. අපිට තේරුම් ගන්න බැරි දෙයක්. මේ උප්පත්තියට කලින් වෙච්ච දේ සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගන්නට බෑ. ජාති ස්මරණ ඥානෙ තියෙන කෙනෙකුට විශේෂයෙන් මතක් වෙනවා. නැත්නම් තේරුම් ගන්නට බෑ. ඉතින් මේ විදිහට මේ සත්වයාගේ චුතිපටිසන්ධි දෙකෙන් එහාට සිද්ධ වෙච්ච දේවල් ඒ සත්වයට අදාළව භාග්‍යවතුන් වහන්සේට තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා සත්වයක් සම්බන්ධයෙන් තේරුම් ගන්නකොට සත්වයා කියනකොට අපිට එන්නේ මේ ජීවිතයේ මේ තියෙන නාම රූප දෙක. නමුත් සත්වයාගේ සම්පූර්ණ කතාව ගත්තම ඊට పూర్ව ජීවිතයක් තිබිලා තියෙනවා. ඊට පසු ජීවිතයක් තියෙනවා. කෙලෙස් සහිතව මැරෙනවා නම්. එතකොට සත්වයාගේ මුළු කතාව තේරුම් ගන්නකොට අඩුම තරමේ పూర్ව ජීවිතය පසු ජීවිතයවත් තේරුම් ගත්තොත් තමයි තේරෙන්නේ මේ සත්වයා මොන වගේ සංසාර ගමනකද ඉන්නේ කියලා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට කෙලවරක් නැතුව ඒ විදිහට බලන්නට පුළුවන් විශේෂයෙන් අතීතයට. පසේ බුදුරේට උනත් අතීතයට බලන්න පුළුවන් සීමාවක් තියෙනවා. තමන්ගේ දයාසංකේය කල්පලක්ෂයකට එහා බලන්නට බෑ කියලා කියන්නේ. ඉතින් සම්මා සම්බුදුරේට ඊටත් එහා කාලය දැක ගන්නට බලන්නට කෙලවරක් නැතුව බලන්නට පුළුවන්. ඒ නිසා සත්වයන් සම්බන්ධයෙන් සත්වයන්ගේ මේ ජීවිතය, පූර්ව ජීවිත, විය හැකි පසු ජීවිත මේ සියල්ලක්ම තේරුම් ගත්ත නිසා උන්වහන්සේ සත්ව ලෝකයේ මනාකොට අවබෝධ කරගත්ත නිසා ලෝක විදූ නම් වෙනවා. ඒ වගේම මේ ලෝක ධාතුවේහි විශ්වයේ ඉන්නා වූ කවර සත්වයෙක්ගේ නමුත් තථාගතයන් වහන්සේට තමන්ගේ නුවණ යොමු කරලා මේ සත්වයාගේ නම මේකයි. මේ සත්වයාට තියෙන ආයුෂය මෙහෙමයි. මේ සත්වයා පිළිසඳගත්තේ අහවල් කර්මයකින්. මේ සත්වයාට විපාක දෙන්නට තිය හැකි කර්ම මේවා. මේ විදිහට හැසිරුණොත් මේ වගේ කුසල කර්ම මතු කර ගන්නට පුළුවන්. මේ විදිහට අයහපත් ලෙස හැසිරුණොත් මේ වගේ අකුසල කර්ම මතු වෙනවා මොහුට. මේ වගේම ඒ සත්වයා මේ විදිහේ මේ තියෙන එයාගේ තියෙන හැකියාව උඩ පාරමී ශක්තිය උඩ ප්‍රතිපත්ති පූර්ණේ කරොත් මෙහිට මොහුට යන්න පුළුවන් උපරිම තැන මොකක්ද? මොහුට උපරිම උත්සාහ කරලා සෝවාන් වෙන්න පුළුවන්. නැත්නම් විදර්ශනා ඥානයක් ලබන්නට පුළුවන්. ඒ ඥානයට අහවල් ඥානයට යන්නට බෑ. ඒ සඳහා වූ වෙනම උත්සාහ කරන්නට ඕනේ ඊළඟ ජීවිතවල ආදී ලෙසට සත්වයක සම්බන්ධයෙන් තියෙන සර්ව සම්පූර්ණ අවබෝධයක් උන්වහන්සේට තියෙනවා. නම් ගොත් ආදී පිළිබඳ කවර කතාවද? දැන් අපිට කෙනෙක් හම්බ වෙනකොට මුලින්ම අපිට මේ මිනිස්සයා වූ සත්වයා පිළිබඳව තේරුම් ගන්නට අලුතෙන්ම හම්බ වෙන කෙනෙක් නම් අපිට කාලයක් යනවා ඔහු ඇසුරු කරලා කොහොම කෙනෙක්ද කියලා මොහොත තේරුම් ගන්නට. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඒ පුද්ගලයාව කතා නොකරම ඔහු පිළිබඳව සර්ව සම්පූර්ණයෙන් තේරුම් ගන්නට පුළුවන් වෙනවා. දැන් බාවාරි තවුසගේ ශිෂ්‍යයෝ ගිහිල්ලා ප්‍රශ්න ඇහුවානේ. ප්‍රශ්න ඇහුවේ සමහර ප්‍රශ්න හිතෙන් ඇහුවා. එතකොට උන්වහන්සේ විසඳනවා. එක වෙලාවක අහනවා අපේ ගුරුතුමාට තියෙන මහා පුරුෂ ලක්ෂණ කීපයක් තිබුණා මොනවාද? කීයක් තියෙනවද ආදී ලෙසට. බුදුරජාණන් වහන්සේ බාබාරිව දැකලා නැහැ. උන්වහන්සේ කියනවා මේ තුනක් තියෙනවා මහා පුරුෂ ලක්ෂණ. ආදී ලෙසට Taman මුණ නොගැහිච්ච සත්වයා පිළිබඳව පවා උන්වහන්සේ අවබෝධ කරගන්නවා. ඉතින් පරසිට විඥාන ඥානයේ තියෙන උත්තමයන්ට බුදුවරු විතරක් නෙවෙයි පරචිත්ත විඥාන ඥානෙ පෙර පරසිට දන්නා නුවණ තියෙන අයට අනිත් සත්වයේ සිතුවිලි තේරුම් ගන්නට පුළුවන්. ඔහු මෙහෙමයි හිතන්නේ. ඔහු මෙහෙමයි දින ගානකට කලින් හිතුවේ. ඔහුට පහළ විය හැකි සිත් මෙහෙමයි අනාගතේ. ආදී ලෙසට පුද්ගලයා සම්බන්ධයෙන් යම් ආબોධයක් ගන්නට පුළුවන් පරචිත්ත විඥානයේ තියෙන ඍෂිවරුන්ට රහතන් වහන්සේලාට වගේ.
නමුත් උන්වහන්සේලාටත් ඒකේ සීමාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ සිත්වලටත් වඩා සියුම් වෙච්ච යම්කිසි ගති ස්වභාව ටිකක් අපේ సంతානය ඇසුරු කරනවා. ඒකට අනුසය, ආසය, චරිතය, අදිමුත්තිය මේ වගේ දේවල්. ඒ වගේම අප්පරජක්ක මහරජක්ක භාවය, තික්ඛින්ද්‍රිය මුදින්ද්‍රිය භාවය, ස්වාකාර ද්වාකාර, සුවිඤ්ඤාපේ දුවිඤ්ඤාපේ, භව්‍ය අභව්‍ය භාවය වගේ ඊටා ගැඹුරු ස්වභාව ටිකක් සත්‍යයන් සංකතව තියෙනවා. අනුසය කියලා කියන්නේ පසුපස්සේ ලුහු බැඳගෙන එන හටගන්නට සුදුසු හටගන්නට ඉඩක් හොයන තාමගත බලවත් ක්ලේශය. ආසය කියලා කියන්නේ බොහෝ කල සසර අපි හුරු කරපු නිසා අපේ චන්තානගතව තියෙන අපේ ආධ්‍යාසය, අපේ නැඹුරුව, අපේ අභ්‍යන්තර ගති ස්වභාවය. එතකොට අපේ තියෙනවා කාමයට බර පුද්ගලයෝ, ව්‍යාපාදයට බර පුද්ගලයෝ, නෙක්ඛම්මයට බර පුද්ගලයෝ, අවිහිංසාවට බර පුද්ගලයෝ කියලා ඔවුන්ගේ సంతාන විවිධත්වයට තියෙනවා. ඒ වගේම ඒ නිසාම චරිතයක් නිර්මාණය වෙනවා. මේ අහවල් චරිතය කියලා. ඒක ක්‍රම දෙකකට තියෙනවා. ආධ්‍යාසය අනුවත් චරිතය නිර්මාණය වෙනවා. ප්‍රතිසන්දිගත කර්මය අනුවත් චරිතය තීරණය වෙනවා. ඊට පස්සේ සසර චරිත කියන එකෙන් තව අර්ථයක් තමයි සසර තමන් පුරුදු කරලා තියෙන කුසල අකුසල කර්ම කියන එක. ඒකත් බුදුරජාණන් වහන්සේට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඊළඟට මේ සත්‍යයට නිවන් දකින්නට තියෙන හැකියාව, මොහුගේ කෙලෙස් අධික අඩු වැඩි බව, මොහුට පහසුවෙන් අවබෝධ කරන්න පුළුවන් ද බැරි බව ආදී වූ ගැඹුරින් මේ සත්‍යය පිළිබඳව අවබෝධයක් තියෙනවා. දැන් අඟුලිමාල තෙරුන් වහන්සේගේ කතාවේදී උන්වහන්සේ ඊටාම දරුණු අතිශය භයංකාර දාමරිකයෙක් වෙලා කිසිදු අනුකම්පාවකින් තොරව මිනිස්සු මරාගෙන යන පුද්ගලයාව දමනය කරන්නට ඕනේ, මේ පුද්ගලයාව රහත් කරවන්නට පුළුවන් කියන සිතවිල්ල පහළ වීමම විශේෂයිනේ. අපි දැන් රටේ රෝකී ඉන්න අතිශයින්ම භයානක දාමරිකයෙක් දිහා දාමරිකයට බණක් කියන ඔහු හරිගස්සන්න යනකොට අපි වටා ඉන්න මිත්‍රයෝ කිය මොනවද ඔය කරන පිස්සු වැඩේ. ඔය වගේ දෙයක් හිතන්නවත් පුළුවන්. එයා අහවල් කෙනෙක්. අර වගේ පහත් මට්ටමේ කෙනෙක්. ඒ කට්ටියට මොන බනද ආදී ලෙසට අපිට චෝදනා කරනවා. අපි හාස්‍යයට ගන්නට පුළුවන්. සැබවින්ම අඟුලිමාල අද හිටියනම් අතිශයින්ම දරුණු දාමරිකෙක් ලෙස ඔහු එනම් වෙන විදිහේ උපකරණ භාවිතා කරයි. කඩුවක් නැතුව තුවක්කුවක් වගේ දේ භාවිතා කරන්න ඉඩ තියෙනවා. අද තියෙන උපකරණ අනුව. එතකොට ඊටාම ම්ලේච්ඡ ලෙස මිනිස්සු, දරුවෝ, කාන්තාවෝ, ස්වාමියෝ, ගැබිනි මව්වරු කියලා වෙනසක් නැතුව අහුවෙන ඕන කෙනෙක් මරලා ඔහු ඇඟිල්ලක් ගන්න. ඔහුට පෙනෙන්නේ ඇඟිල්ලක් විතරයි මිනිස්සුෙක් දකින්නකොට. ඒ තරම් හිත පහත් මට්ටමට වැටිලා. කිසිදු වරදක් නොකරම මිනිස්සු තමයි ඝාතනය කරන්නේ. ඉතින් මේ වගේ පුද්ගලයෙක් ගැන අපිට කතාවක් ඇහෙනකොට දැන් එක්තරා විදිහක ත්‍රස්තවාදීත්වය මෙතන තියෙනවා. ඒතර මේ වගේ කෙනෙක් ගැන කතාවක් ඇහෙනකොට ලෝකයේ හැමදෙනාම නැඹුරුවන්නේ ඒ පුද්ගලයා මරන්න, ඒ පුද්ගලයාට දඬුවම් දෙන්න, ඔහු සමාජයෙන් ඉවත් කරන්න. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ හිතනවා මට පුළුවන් මේ මිනිස්යාව මහාන කරවලා රහත් කරවන්නට කියලා. එතකොට මේ සිතිවිලි දෙක බලන්න අපි සමහර වෙලාවට ඒ කාලේ හිටියනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නොවි හිටියනම් මේ උත්සාහය ගන්නකොට සමහරට hina යන්නට පුළුවන්. මොකද්ද මේ කරන්නේ? පුළුවන් වැඩක්ද ඔය කරන්නේ ආදී ලෙසට. මොකද අතිශයින්ම දරුණු තත්වයක ඔහු ඉන්න කෙනෙක්. ඉතින් නමුත් වෙනස තියෙන්නේ අපිට සාමාන්‍යයෙන් ඔහුගේ ක්‍රියාකලාපෙන් තමයි මනින්නේ. ඒ අපේ මනින්න සම්පූර්ණයෙන් වැරදි නැහැ. අපි සාමාන්‍යයෙන් කෙනෙක්ගේ කායික වාචික ක්‍රියාකාරකම් අනුව තමයි අපි තේරුම් ගන්න මේ අහවල් කෙනෙක් කියලා, මේ වගේ කෙනෙක් කියලා. නමුත් අපිට වරදින්නට පුළුවන් තැන තමයි ඔහුගේ ආධ්‍යාසය, ඔහුගේ පාරමිතා ශක්තිය, ඔහුගේ අනුසය ස්වභාවය, ඔහු උරු කරලා තියෙන සසර ගති ස්වභාව. මේවා අපිට දකින්නට බෑ. තථාගතයන් වහන්සේට මේවත් දකින්නට පුළුවන්. ඒ කියන්නේ අපි කියන උඩ ලේයර් එකයි යට ලේයර් එකයි. ඉතින් මේ උඩ බලලා තමයි අපි සාමාන්‍යයෙන් තීරණයක් ගන්න. ඒකත් අපි පරසිත දැකලා නෙවෙයි, කායික වාචික ක්‍රියාකාරකම් අනුව අපි තේරුම් ගන්න. පරචිත්ත විඥානයේ තියෙන ඔවුන්ගේ සිතත් තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේ ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා ඔහුගේ සාංශාරික හුරු සහ ඔහු තුළ තියෙන ආධ්‍යාසය, ඔහුගේ සිතේ නැඹුරුව, අභ්‍යන්තර ධාතු ස්වභාවයන් තේරුම් ගත්තම සත්වය සර්ව සම්පූර්ණයෙන් තේරුම් අරගෙන මොහුට මේක කරන්න පුළුවන්ද බැරිද කියන එක උන්වහන්සේ පැහැදිලිවම දන්නවා. එතකොට තමයි උන්වහන්සේ උත්සාහවත් වෙන්නේ අඟුලිමාලව මට බේර ගන්නට පුළුවන් කියන එක. මොකද ඒ වෙලාවේ අනිත් අවස්ථාවලටත් වඩා සිත දරුණු වැඩි අවසාන ඇඟිල්ල කපන්න තිබ්බ වෙලාවේ. එතුමා හිතනවනේ මේ වෙලාවේ අම්මා ආවත් මරණ ඇඟිල්ල මං ගන්නවා කියලා හිතන් ඉන්නේ. ඒ තරම්ම දරුණු මට්ටමට පහත් මට්ටමට හිත වැටිලා ඉවරයි. එහෙම තියෙනකොට තමයි බුදුරජාණන් වහන්සේ තීරුම් ගන්නේ මට මොහොව බේර ගන්නට පුළුවන්. මේ වෙලාවේ මම ඉදිරිපත් වුණ නැත්නම් මොහුට මහා කාණයක් කරදරයක් වෙනවා කියලා තීරණය ගන්න. අපිට ඒක කතා ප්‍රවෘත්තියක් වුණාට ඒක ජීවමාන ලෙස බැලුවොත් අද ඉන්න මහා දාමරිකයෙක්ව
දරුණු පුද්ගලයෙක්ව দমনය කරන්නට ස්වාමීන් වහන්සේ කෙනෙක් කවුරු හරි සත්පුරුෂයෙක් ඉදිරිපත් වෙනකොට බොහෝ දෙනා 90%කටත් වැඩි අය 99%ක්ම පිරිස කියයි. ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕක බොරු වැඩක්. ඔය මිනිස්සුන්ට බණ කියලා තේරුමක් නැහැ. ආදී ප්‍රකාශනෙන්. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ගැනත් ඔය ප්‍රකාශනයම බොහෝ දෙනා කියන්නට ඇති. කොසල් රජුරෝ ගියේ ඔහු দমনය කරන්නට. ඔහු අල්ල ගන්නට. මහාන වුණා කියන අජාතසත්තු රජුරෝ යන්නේ. මහාන වුණා කියන පණිවිඩය ඇහෙනකොටම ඒ අර ඉන්නේ අඟුලිමාල කියලා කියනකොටම අජාතසත්තු රජුරෝ මහාන වෙලා ඉන්න අඟුලිමාල දැකපු වෙලාවෙදි බය වුණා කියලා කියනවා. තැති ගැන්මටපත් වුණා කියනවා. මේ වගේ දාමරිකයෙක්ද මං ඉස්සරහා දැන් ඉන්නේ කියලා. ඒතකොට තමයි බුදුරජාණන් වහන්සේ කියන බය වෙන්නට එපා. ඌ දැන් එහෙම අනුන්ට හිංසා කරන කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් ඒ තරම් සමාජ බිහිතිකාවක් ඇති කරපු මිනිස්සෙක්ව මේ দমনය කරන්නට උන්වහන්සේ එක පුරුෂ ධම්මසාරති ගුණය උන්වහන්සේ দমনය කරපු එකත් අපි කතා කරන්නට ඕන ඉදිරියේදී. නමුත් ඒ කිරීමට උන්වහන්සේට හැකි වුණේ ඇයි? උන්වහන්සේ අපි කියනවා ඉන්සයිඩ් අවුට් ට්‍රීට් කරන්න පුළුවන්. ඒ කියන්නේ සර්ව සම්පූර්ණයෙන් සත්‍යව තේරුම් ගන්නවා. ඒතර උන්වහන්සේ දන්නවා මෙයාව দমনය කරන්න පුළුවන්ද බැරිද කියන එක. මේක වෙන ඍෂිවරයෙක්ට කරන්නට බැරි දෙයක්. පරසිට දැක්කත් මේ අභ්‍යන්තරයේ තේරුම් අරගෙන මේ වගේ මට්ටමකට සත්‍යව තේරුම් ගන්නට වෙන අයට බෑ. පසේ බුදුවරුන්ටත් ඒකේ සීමාවක් තියෙනවා. රහතන් වහන්සේලාටත් ඒකේ සීමාවක් තියෙනවා. යම් ප්‍රමාණයකට ආධ්‍යාසය වගේ එකක් තේරුම් ගන්නට පුළුවන් රහතන් වහන්සේලාට. පසේ බුදුවරුන්ට. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවානේ තමන්ටත් මේ ඥාන යම් යම් මට්ටමින් තිබුණා කියලා. නමුත් ਸਰව සම්පූර්ණයෙන් තේරුම් ගැනීම කරන්නට බෑ. ඒ නිසානේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මාස 9ක් කමටහන් දීලා 3 වතාවක් 3 බැගින් මාස උත්සාහ කරපුවා රන් කරුවා. ඒ රත්තරන් ඒ හදන කුලේ උපන්නා වූ ඒ රන් කරුවා මහාට මාර්ගඵල දෙන්නට බැරි වුණා. නමුත් තථාගතයන් වහන්සේ එක වරුවෙන් ඒ පුද්ගලයාව රහත් කෙරුවා. හේතුව මොකද? ඒ පුද්ගලයා සම්බන්ධයෙන්, ඒ කියන්නේ පුරාණය කියවීම විතරක් නෙවෙයි. ආධ්‍යාසය තේරුම් ගැනීම විතරක් නෙවෙයි. මේක නිසා මේ වගේ ක්‍රමයකින් තමයි මොහුගේ මේ තියෙන ආධ්‍යාසයට, මේ තියෙන පාරමී ශක්තියට මේ වගේ කමටහනකින් තමයි මොහුව ගොඩ දාන්න පුළුවන් කියන වගේ ඒ සම්පූර්ණ විශ්ලේෂණය උන්වහන්සේට සිද්ධ කරගන්නට පුළුවන්. ඒ විශ්ලේෂණය කිරීමේ හැකියාව උන්වහන්සේගේ විශේෂයෙන්ම බුදු ඇස ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ සත්තානං ආසයානුසේ ඥානෙ කියන ඥාන තුලින් තමයි උන්වහන්සේට හැකියාව තියෙන්නේ. උන්වහන්සේගේ හැකියාව එකන් ආකාශමිතව ආපු දෙයක් නෙවෙයි. උන්වහන්සේ සසර බොහෝ කල් පුරුදු කිරීමේ ඥානය දියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඒ වගේ ඊටාම ගැඹුරු ඥානයකට උන්වහන්සේට පත්වන්නට පුළුවන් වුණේ. ඉතින් ඒ නිසා මම නිතරම හිතන එකක් මේ ලෝක විදූ ගුණය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මේ සත්‍යව තේරුම් ගත්ත හැටි. ඒ වගේම විශේෂයෙන් මතක තියාගන්න ඕන මිනිස්යන්ගේ තියෙන තවත් විශේෂ තිරිසන් සතුන්ට වඩා විශේෂ දෙයක් තමයි හරිම සංකීර්ණයි මිනිස්යාගේ ස්වභාවය. තිරිසන් සතුන් හරි ප්‍රකටයි. ඒ සතා කැමති නම් කැමති බවත් අකමැති නම් අකමැති බවත් අපිට හොඳට පැහැදිලි. නමුත් මිනිස්සයා කැමති වෙලා අකමැති ලෙස පෙන්වන්න පුළුවන්, අකමැති වෙලා කැමති ලෙස පෙන්වන්නට පුළුවන්. හිතේ එකක් තියාගෙන තව එකක් කියනවා වෙන්නට පුළුවන්. ඒ නිසා හරිම ගහනයි, හරිම තේරුම් ගන්නට අපහසුයි මේ සත්වයා. ඒකනේ අර හස්තීන් দমনය කරන කෙනෙක් කිව්වේ. මේ ඇත්තු দমনය කරන්න මට පුළුවන්. මේ ඇත්තු මෙච්චර මේ මොනවද තිරිසන් සත්තු වෙලත් ඉතාම අමාරුයි. මෙච්චර ප්‍රකට වෙලත් ඒ සත්තුන්ගේ හැඟීම් ප්‍රකට වෙලත් සමහර වෙලාවලට ඒ සත්තු අමුතු ක්‍රම වලට හැසිරෙනවා. ඉතින් ඒ සත්තු দমনය කරන්න අතිශය අමාරුයි. ඊටත් වඩා 100,000 ගුණයෙන් ගැඹුරු වෙච්ච සංකීර්ණ වෙච්ච මේ මිනිස්සයෝ ටික, මේ සංඝයා කියන ඔබගේ ශ්‍රාවක පිරිස මේ වට්ටමින් ඔබ හික්මවලා තියෙනවා කියන එක. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ ධර්මයක් දේශනා කරනකොට කිවිසුමක් ගියත් කාට හරි අනිත් ස්වාමීන් වහන්සේලා කියනවා නිස්සබ්ද වෙන්න කියලා. ඒ වගේ මට්ටමකට මේ ශ්‍රාවක පිරිස ඔබ වහන්සේ හික්මවපු එක ආශ්චර්යමක් කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ පුරිස ධම්මසාරති ගුණය. ඇයි ඒ පුරිස ධම්මසාරති ගුණය උන්වහන්සේට විශේෂයෙන් ලැබෙන්නට හේතුව? උන්වහන්සේට පුළුවන් සත්‍යව හරියට තේරුම් ගන්න. ඒ ඉන්නේ ලෝක විදූ ගුණයෙන්. සත්ව ලෝකය ਸਰව සම්පූර්ණයෙන් ආબોධ කරගත්ත නිසා. සත්‍යයේ නම් ගොත් සිත් සතන් ආදී විතරක් නෙවෙයි ආසය අනුසය ආදී පවා ගැඹුරින් තේරුම් ගන්නට පුළුවන් වුන නිසා උන්වහන්සේ නියමාකාරයෙන් සත්ත්ව ලෝකය අවබෝධ කරගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේ පුරුෂව দমনය කරා. ඒක අපි ඉදිරියේදී කතා කරමු. මෙසේ ලෝකයේහි සත්‍යයන් ਸਰව සම්පූර්ණයෙන් තේරුම් ගත්ත නිසා, ගැඹුරින් අවබෝධ කරගත්ත නිසා උන්වහන්සේ ලෝක විදූ ලෙස අපි හඳුන්වනවා. ඒ නිසා අපේ ශාස්ත්‍රඥ වහන්සේ සත්ව సంతානය
සත්වයන්ගේ මනස මනෝවිද්‍යාව ඒ වගේම සත්වයන්ට දිය යුතු ප්‍රතිකර්ම මේ සියල්ල තේරුම් ගත්ත නිසා ලෝක විදුණා. ඒක විශේෂයෙන් මතක තියාගන්න. තව විශේෂ කරුණක් අවසාන වශයෙන් කියන්නට තියෙන. අච්චර මිනි මරපු අච්චර දාමරික අම්මා පවා මරන්නට ඉදිරිපත් වෙච්ච අඟුලිමාල දමනය කරන්නට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වුණා. හැබැයි තමන්ගේ ජේතවනාරාමයේ අල්ලපු වැටේ හිටපු ඌරෝ මරපු චුන්ද සූකරිකව දමනය කරන්න ඉදිරිපත් වුණේ නැහැ. දැන් ඌරු මැරීමයි මිනිස්සු මැරීමයි කියන දෙක ගත්තම පැහැදිලිවම තේරෙනවා මිනිස්සු මරනවා කියන එක දරුණු වැඩි. මොකද තමන්ගේම ජාතියේ සත්වයක් මරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒක මහ බරපතල. ඒකේ පාප කර්මය වැඩි. ඒ නිසානේ අපි කියන්නේ ආනන්තරීය කර්මයක් වෙන්නට නම් මිනිස්සෙක් මනුස්ස අම්මා මරන්න ඕනේ කියලා. අමනුෂ්‍ය මවක් මරුවට ආනන්තරීය වෙන්නේ නැහැ. මොකද සමාන ජාතික භාවයේ උඩ තමයි කර්මයේ බරපතල වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් තමන්ගේම වර්ගයේ සත්තු කණ එක අඩුයි ලෝකේ, මරණ එක අඩුයි ලෝකේ. ඉතින් අඟුලිමාල කියලා කියන්නේ අමුවේ මිනිස්සු මරපු කෙනෙක්. ඒ වගේම නිර්පරාධි මරපු කෙනෙක්. ජීවිකාවට නෙමෙයි තමන්ගේ ගුරුවරයාට පඳුරක් දෙන්නට මේ මරණය සිද්ධ කරන්නේ. චුන්දසූකරික කියන්නේ තමන්ගේ ජීවිකාවෙන් ඌරු මරපු කෙනෙක්. එතකොට මේ දෙක සංසන්දනය කරනකොට සමාජය අපිට පැහැදිලි වෙනවා. දැන් චුන්දසූකරික අපරාධමය වරදක් කරපු කෙනෙක් නෙවෙයි. අඟුලිමාල දණ්ඩනීය මරණ දණ්ඩනයේ නියම වෙන අපරාධයක් කරපු කෙනෙක්. එනිසා සමාජ වශයෙන් ගත්තත් සම්මත වශයෙන් ගත්තත් කර්ම වශයෙන් ගත්තත් අඟුලිමාලගේ දාරුණික භාවය වැඩි චුන්දසූකරික වඩා. නමුත් තථාගතයන් වහන්සේ අඟුලිමාල දමනය කරන්න ඉදිරිපත් වෙනවා. අර අල්ලපු වැටේ හිටපු චුන්දසූකරික ගෙදරට පින්ඩපාතයක්වත් ගියා කියලා සඳහනක් නැහැ. බණපදයක් කියන්න ගියා කියලා සඳහනක් නැහැ. ඔහුට ඇහෙන්නට මොනවත් බණපදයක් 이르දි ප්‍රාතිහාරයක් දැක්වුවා කියන එකවත් සඳහන් වෙලා නැහැ. හේතුව මොකද? අපිට උපකල්පනය කරන්නට තියෙන තථාගතයන් වහන්සේ මේ චුන්දසූකරිකගේ අභ්‍යන්තරය දන්නවා. ඔහුගේ තියෙන හැකියාව දන්නවා. ඔහුගේ ආද්‍යාසය දන්නවා. ඔහුගේ සසර ස්වභාවය දන්නවා. ඔහු රැස් කරපු කර්මවල හැටි දන්නවා. ඒ නිසා මේ මිනිස්යාට මේ බණ කිව්වට තේරුමක් නැහැ කියන එක උන්වහන්සේ තේරුම් ගන්නවා. ඒ නිසා තමයි අවුරුදු 55ක් ඒ ඌරු මරණ තමන්ගේ වැට එහා පැත්තේ හිටපු මේ සූකරිකය චුන්දසූකරිකය නැත්නම් ඌරු මරන්නාට බණපදයක්වත් නොකියන්නටත් අඟුලිමාල වෙත තනියම ගිහිල්ලා කැලේ ඔහුව ලොකු පරිශ්‍රමයකින් යොදුන් ගණනක් බොහෝ දුරක් ඇවිදිමින් 이르දි ප්‍රාතිහාරය දක්වමින් ලොකු ප්‍රාතිහාරයක් කොට ඔහුව দমনය කරන්නටත් තථාගතයන් වහන්සේ ඉදිරිපත් උනේ උන්වහන්සේගේ තිබිච්ච ලෝක විදූ ගුණය නිසා. උන්වහන්සේ දන්නවා කාටද කාවද দমনය කරන්න පුළුවන්, කාවද দমনය කරන්න හැකි කියලා. මේක අපිට හරි අමාරු දෙයක්. ගුරුවරයෙක් වශයෙන්, සමහරලාට දෙමව්පිය වශයෙන්, සමහරලාට සමාජයේ වැඩිහිටියන් වශයෙන් අපි උත්සාහ ගන්නවා අපි දන්න දෙයක් කියලා දෙන්න. අපි දන්න දේ අනිත් අයට පැහැදිලි කරලා දෙන්න. අපි කැමති වරදින් අන් අය මුදවා ගන්නට. ඒකෙන් කියන්නේ අපි සියලු වරදින් මිදිලා කියන එක නෙමෙයි. අපිට වඩා වරද කරන අය ඒකෙන් මුදවා ගන්නට අපි කැමති. නමුත් අපි දන්නවා අපේ අවවාද අනුශාසන හරියන්නේ නැති අවස්ථා තියෙනවා. තථාගතයන් වහන්සේගේ අවවාද අනුශාසනත් වැඩ නොකරපු අවස්ථා තියෙනවා. සුණක් කත්තට ඒක වැඩ කරේ නැහැ. දේවදත්ත ඉස්තරවන්ට ඒක වැඩ කරේ නැහැ. නමුත් උන්වහන්සේ ඒක දන්නවා. මේ උන්වහන්සේ ගුරුවරයෙක් ලෙස ශාස්ත්‍රවරයෙක් ලෙස තමන් ළඟ ඉන්න ශ්‍රාවකයන් අහක බලා ගන්න බැරි නිසා මොකද ඒ වෙලාවේ නිශ්ශබ්දව හිටියනම් වෙන ප්‍රශ්න එනවා ශ්‍රාවකයන් සම්බන්ධයෙන්. මොකද සංඝ සමාජයෙන් ප්‍රශ්නයක් කරන අය මොහොත අවවාද කරන්නේ නැත්තේ. ඇයි මොහොත දඬුවම් කරන්නේ නැත්තේ. කියන වෙන ඒ වගේ පැතිකඩ ගානක් හිතනකොට චුන්දසූකරයකට බණ කියන්නේ නැහැ ඔහු ගිහි කෙනෙක් නිසා. නමුත් තමන්ගේ ශ්‍රාවකයෙක් අඩුපාඩුකම් තියෙනකොට හරි ගියා හෝ වැරදුනා උන්වහන්සේ අවවාද කරනවා. නමුත් වෙනස තියෙන්නේ උන්වහන්සේ දන්නවා මේ මිනිස්සයාට අවවාද කරොත් කොයි මට්ටමකටද ඔහු හැදෙන්නේ, කොච්චර මට්ටමකින් ඔහු තාම ඒ නරක පුරුදු තියාගනිද කියන එක. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ඩිසපොයින්ට් වෙනවා. නැත්නම් අපි කලකිරීමටපත් වෙනවා. අපිට සත්‍යයන්ට කැමැති ඔහුව වරදින් මුදව ගන්නට ඔහුට අවවාද දුන්නට වැඩක් නැහැ කියන තැනට අපි ඇවිල්ලා අපි සමහරලාට මන්දෝත්සාහී වෙනවා. ඒකට හේතුව තමයි. ඒක සාධාරණයි ශ්‍රාවකයන්ට. සාරිපුත්‍ර ස්ථවිරයන්ටත් ඒක වෙන්නට පුළුවන්. ඕනම රහතන් වහන්සේ කෙනෙක්ට ඒක. මොකද හේතුව අපි දකින්නේ උඩ ලේයර් එක විතරයි. අපිට සත්‍යව ਸਰව සම්පූර්ණයෙන් රීඩ් කරන්නට අවබෝධ කරගන්නට හැකියාවක් නැහැ. තථාගතයන් වහන්සේ මේ බරියර් එක මේ කඩයිම මේ කඩොල්ල කප්පල පැන්නා. ඒ නිසා උන්වහන්සේට නොදැනෙන දෙයක් නැහැ සත්වය සම්බන්ධයෙන්. උන්වහන්සේ තා සාර්ථක ලෙස සත්වය দমনය කරන්න සත්වයන්ට අනුශාසනා දෙන්නට සමර්ථයි. ඒ නිසා එසේ
සත්ව ලෝකය ਸਰව සම්පූර්ණයෙන් අවබෝධ කරගත්ත ශාස්ත්‍රවරයෙක් තමයි අපි සරණ ගියේ උන්වහන්සේ කාන්තෙන් ලෝකවිදු. ඒ නිසා අපි ලෝකවිදු ගුණයත් කෙටියෙන් සම්මසනය කරගමු. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ව ලෝක, සංඛාර ලෝක, අවකාශ ලෝක යන ලෝකත්‍රය මනාකොට අවබෝධ කරගත්ත බැවින්ද මනුස්ස ලෝක, දිව්‍ය ලෝක 6, සතර අපාය, බ්‍රහ්ම ලෝක ආදිය අනන්ත ලෝක ධාතුන් මේ සක්වල දසදහසක් සක්වල කෝටි ලක්ෂයක් සක්වල අනන්ත සක්වල මනාකොට අවබෝධ කරගත් බැවින් මේ ලෝක ධාතුන් තේරුම් ගත්ත බැවින්ද ඒ වගේම සත්වයන්ගේ ಜಾති, නාම, කුල, ගෝත්‍ර, වයස ආදිය පිළිබඳවත් ඔවුන්ගේ පුරාණ කර්මයන් පිළිබඳවත් ඒ වගේම ඔවුන්ගේ චිත්තසංතාන පිළිබඳවත් කිසිදු රිදිමතෙකුට කිසිදු අනිකුත් ශාස්ත්‍රවරයෙකුට දැකගත දැනගත නොහැකි පරිද්දෙන් සත්වයන්ගේ අතිශය සියුම් වූ ආසය, අනුසය, චරිතය, අදිමුත්තේ, අල්ප රජක්ෂ භාවය, මහා රජක්ෂ භාවය, තික්කින්ද්‍රිය භාවය, මුදින්ද්‍රිය භාවය, ස්වාකාර භාවය, ද්වාකාර භාවය, භව්‍ය අභව්‍ය භව තේරුම් ගත්තා වූ බැවින්ද මෙසේ සත්ව ලෝකයේ ਸਰව සම්පූර්ණයෙන් තේරුම් ගත් හේින්ද ඒ වගේම සංස්කාර ලෝක වශයෙන් සබ්බේ සත්ත ආහාර ටිතිකා වශයෙන් එක්වැදෑරුම් වූ ලෝකයේද, නාම රූප වශයෙන් දෙවැදෑරුම් වූ ලෝකයේද, වේදනා වශයෙන් තෙවැදෑරුම් වූ ලෝකයේද, ආහාර වශයෙන් චතුර්වැදෑරුම් වූ ලෝකයේද, උපාදාන ස්කන්ධ වශයෙන් පස්වැදෑරුම් වූ ලෝකයේද, ආධ්‍යාත්මික ආයතන වශයෙන් සයවැදෑරුම් වූ ලෝකයේද, විඥාන ට්ඨිති වශයෙන් සත්වැදෑරුම් වූ ලෝකයේද, මහා ලෝක ධර්ම වශයෙන් අටවැදෑරුම් වූ ලෝකයේද, නව සත්තාවාස වශයෙන් නවවැදෑරුම් වූ ලෝකයේද, ආධ්‍යාත්මික බාහිර ආයතන වශයෙන් දසවැදෑරුම් වූ ලෝකයේද, ද්වාදස ආයතන වශයෙන් 12 වැදෑරුම් වූ ලෝකයේද, ධාතු වශයෙන් 48 වැදෑරුම් වූ ලෝකයේද, ඒ වගේම ඉන්ද්‍රිය වශයෙන් 22 වැදෑරුම් වූ ලෝකයේද මෙලෙසට මේ සංස්කාර ලෝකයත් නානා ප්‍රකාරයෙන් අවබෝධ කරගත්ත නිසාද ඒක වෝකාර, චතුවෝකාර, පංචරෝකාර වශයෙන්ද සත් සංඤී, අසංඤී, නේව සංඥා, නාසංඤී වශයෙන් තෙවදෑරුම් වූ ලෝකයේද ඒ වගේම කාම අරූප, කාම රූප අරූප වශයෙන් තෙවදෑරුම් වූ ලෝකයේද මෙලෙසට සත්ව ලෝකයේ පරිපූර්ණයෙන්ද, සංස්කාර ලෝකයේ පරිපූර්ණ වශයෙන්ද, ඒ වගේම අවකාශ ලෝකයේ පරිපූර්ණ වශයෙන්ද අවබෝධ කරගෙන නොදත් ලෝකයාට දේශනා කළ බැවින් ඒ ශාස්ත්‍රූන් වහන්සේ අපේ තථාගතයන් වහන්සේ ලෝකවිදු නම් වනසේක. එසේ ලෝකවිදු තථාගතයන් වහන්සේට අපේ සිතින්, කයෙන්, වචනයෙන් උත්තමාංග නමස්කාරය වේවා කියලා අපි මනසිකාර කරන්නට ඕනේ. ඉතින් ඊළඟ අවස්ථාවේදී අපි අනුත්තර කියන ගුණය සිහිපත් කරගනිමු. එතකන් හැම දිනාටම තෙරුවන් සරණයි.